උතුම් බුදු ගුණ සිත දරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසූ සදහම් මග හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒ දහම් මග සෑරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුම් සරණේ ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුභානුපස්සී විහරන්තං ඉන්ද්‍රියේසු අසංඋතං භෝජනම් හිච අමත්තං ඤුං කුසීතං හීන වීරියං තං වේපස්සහති මාරෝ වාතෝ රුක්ඛං වදුබ්බලං. අසුභානුපස්සී විහරන්තං ඉන්ද්‍රියේසු සුසංඋතං භෝජනම් හිච මත්තං ඤුං සද්ධං ආරද්ධ ජීරියං තං වේනප්පසහති මාරෝ වාතෝ සේලංව
පබ්බතං තීති. ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, ඔබ සූදානම් වෙන්නේ ලෝකේ අහන දේවල් අතර ශ්‍රේෂ්ඨතම වටිනාම ඇසීම සිද්ධ කරන්න. බුදුරජාණන් වහන්සේ ලෝකයට පැහැදිලි කරනවා වටිනා දේවල් මොනවද කියලා. ඒ අතර ශ්‍රවණානුත්තරිය කියලා අහන දේවල් අතර ශ්‍රේෂ්ඨතම දේ තමයි සද්ධර්ම ශ්‍රවණය. අනුත්තරීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පින්වත්නි, අපේ ජීවිතයට බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට ලැබෙනවා කියලා කියන්නේ අපි අපේ ජීවිතයට උදා කරගන්න වටිනාම අවස්ථාවක්. ඒ වගේම තමයි අපිට හැමදාම බුදුබණ ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයකම පමණයි බුදුබණ ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ උතුම් අවස්ථාව අද පුරපසළොස්වක් පොහොය දවසේ ඔබ උදා කරගත්තා. ඒ අවස්ථාව ඔබට ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. මේ සසර ගමන බොහොම දිගයි. අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤාති. ආරම්භයක් අවසානයක් පේන්නේ නැති මේ සසර ගමනේ ඔබ මම කොච්චර ගමන් කළාද කියලා අපි දන්නේ නැහැ. මේ දිග සංසාර ගමනේ අපිට ධර්මයක් මුණ ගැහෙන අවස්ථාවන් පින්වත්නි ඊටාම අඩුයි. මේ ඔබට ලැබිලා තියෙන්නේ ඒ දුර්ලභ වූ අවස්ථාව. ඒ දුර්ලභ වූ අවස්ථාව ඔබ මග හරවා ගන්නට එපා. ඔබ කිසිම හේතුවක් නිසා මේ අවස්ථාව මග හරව ගන්නට එපා. බුදුබණ ශ්‍රවණය කරනකොට පින්වත්නි, අපේ සිතේ තියෙන දුක ශෝක සංතාප තුනී කරගන්නට පුළුවන්. අපේ සිතේ තියෙන ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම කියන මේ අකුසල ධර්මයන් යටපත් කරගන්න, පාලනය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ තරම් අසිරිමත් වූ දෙයක් තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. අදත් ඔබ සූදානම් වෙන්නේ අපේ සුපුරුදු ධර්ම දේශනාව ධම්මපදයේ ඇසුරෙන් සිදු කරනු ලබන ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. ඔබ දැන් ගාථාවන් කිහිපයක්ම හඳුනාගෙන ඉන්නේ. ඉගෙනගෙන ඉන්නේ. අදත් ඔබට ගාථා ධර්ම දෙකක් මාතෘකා කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කැටි කරලා ගත්තාම ධම්මපදය කියලා අපිට ග්‍රන්ථයක්, වටිනා ග්‍රන්ථයක් හමු වෙනවා. ඒ වටිනා ග්‍රන්ථයේ ආරම්භයේ ඉඳලා අපි මේ දේශනා මාලාව සිද්ධ කළා. අද අපිට තිබෙන්නේ
හත්වෙනි ගාථාවත් අටවෙනි ගාථාවත් ඉගෙන ගන්න. මේ ගාථාව අපි නැවත මතක් කරගනිමු. සුභානුපස්සී විහරන්තං ඉන්ද්‍රියේසු අසංඋතං භෝජනම් හිච අමත්තං ඤුං කුසීතං හීන වීරියං තං වේ පස්සහති මාරෝ වාතෝ රුක්ඛං ව දුබ්බලං සුබ ලෙස මේ කය ගැන සිතමින්නේ ඉන්ද්‍රයන් සංවරව නැතිවම සිටින්නේ නිතර කකා අලසව නිදියන්නේ දුබල ගසක් මෙනි මරුගෙන යන්නේ. දෙවෙනි ගාථාව අසුභානුපස්සී විහරන්තං ඉන්ද්‍රියේසු සුසංඋතං භෝජනම් හිච මත්තං ඤුං සද්ධං ආරද්ධ වීරියං තං වේනප්පස හති මාරෝ වාතෝ සේලංව පබ්බතං කය අසුබයි ඒ අනුව සිතමින්නේ ඉන්ද්‍රයන් මනවින් සංවර වන්නේ ආහාරේ පමණද දැන වල දන්නේ පව්වක් මෙනි ඔහු මරු නොගේලන්නේ. පින්වත්නි, ගාථාවේ අර්ථය ඔබට වැටහෙන්නට ඇති. මේ ලෝකේ සුබයි කියලා හිතාගෙන ඉන්න දේවල් එක්ක අපි ජීවිත ගත කරනවා කියලා කියන්නේ ඒ තුල අපට ඉන්ද්‍රිය සංවරයක් නැතිකමයි.
ඇතැම් අය මේ ලෝකයේ දිහා බලන්නේ සුභයි කියලා. පින්වත්නි, බුදු දහමට අනුව සුභ දේවල් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබ හිතන්න පුළුවන් ඔබ නැකත් බලලා සුභ හෝරාවන් අරගෙන වැඩ ආරම්භ කරනවා සුභ මොහොතින් කියලා. සුභ දේවල් කියලා ඔබ නම් කරනවා. පින්වත්නි, ඒ වචනාර්ථය එසේ වුණාට යථාර්ථය වශයෙන් ගත්තහම ලෝකෙ කිසිම දෙයක් සුභ වෙන්නේ නැහැ. සුභයි කියලා ගන්න දේවල් තුල තිබෙන්නේ මුලාවක්. සුභ දේවල් ගැනීම නිසා අපි දුකටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කය ඇතුළු ලෝකයම සුභ ලෙස සිතමින් ඉන්න කෙනා ඉඳුරන්ගේ සංවර භාවයක් නැතිව ඉන්න කෙනා, ඒ වගේම ආහාරයේ පමණ දන්නේ නැති කෙනා, එයා කම්මැලියා, කුසීතයා කියලා හඳුන්වනවා. එයාව පින්වත්නි උපමා කරලා තියෙනවා වාතෝ රුක්ඛංව දුබ්බලං. දුර්වල ගසක් සුළඟට සෙලවෙලා කැඩිලා බිඳිලා යනවා වගේ. එවැනි වූ සංඥාවන් දරන කෙනා දුර්වල කෙනෙක් විදියටයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. හරියට ශක්තිමත් නැති ගසක් වාතයට සෙලවිලා කැඩිලා බිඳිලා යනවා වගේ. එයාගේ ජීවිතයත් මේ සුබ වස්තුන් කෙරෙහි ඇලිලා ගැලිලා ජීවත් වීමත්, ඒ වගේම ඉන්ද්‍රියන්ගේ සංවර භාවය නැතිවීමත්, භෝජනයේ පමණ නොදැනීමත්, එයා කුසීතකමින් යුක්ත වෙන කෙනෙක්. එයා හරියට සෙලවෙන ගසක් වගේ, ශක්තිමත් නැති ගසක් වගේ. වාතයට ඕනෑම වෙලාවක එයාව විනාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ ගාථාවේදී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒකේ විරුද්ධාර්ථය. අසුභානුපස්සේ විහරන්තං. යම්කිසි කෙනෙක් ලෝකය අසුභය විදිහට දකිනවා නම්, අපේ පින්වතුන්ලා ලෝකය අසුභයි කියලා දකින්න අකමැති. ඒ අසුභ කතාවක්, ඒක සුදුසු නැති කතාවක් කියලා තමයි හඳුන්වන්නේ. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ කය අසුභයක් විදිහට දකින්න කියලා කියනවා. මේ ලෝකයේ සියලු වස්තුන් අසුභයක් විදිහට දකින්න කියලා කියනවා. ඔබ කියන අසුභයත් ඔබ කියන සුභයත් නෙවෙයි ධර්මයේ තුල පැහැදිලි කරන්නේ. ඔබ සුභයි කියලා ගන්න දේවල් අසුභයි, අසුභයි කියලා ගන්න දේවල් සුභයි. ධර්මයේ තුල පැහැදිලි කරන්නේ එහි යථාර්ථය. පින්වත්නි, මේ කය අපිට ඕන විදිහට පවත්වන්න බෑ. අපිට ඕන විදිහට හසුරුවන්නත් බෑ. මේ කය ක්‍රමයෙන් වියපත් වීම තමයි සිද්ධ වෙන්නේ. අපිට දරුවෙක් වැඩෙනකොට පේන්නේ ඒ දරුවගේ වර්ධනය. හැබැයි ඒ දරුවගේ වර්ධනය කියලා අපිට පෙනුනට ධර්මානුකූලව කල්පනා කරලා බැලුවොත් අපට පේන්නේ එහි වැයවීම, විනාශය කරා ගමන් කිරීම.
මේ කයේ එකම තැනක්වත් අපිට පුළුවන්කමක් නැහැ ස්ථිරව පවත්වන්න. ස්ථිරව පවත්වන්න බැරි නිසා මේ අනිත්‍ය වූ ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා මම මගේ කියලා හඳුනාගෙන ඉන්න දේවල් ඒවා මගෙත් නෙවෙයි, මටත් අයිති නෑ. ඒ යථාර්ථය තමයි අසුභය තුල බුදුරජාණන් වහන්සේ අපට පෙන්눔 කරන්නේ. අසුභය තුල වඩන කෙනා, අසුභය තුල ජීවත් වෙන කෙනා පින්වත්නි ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ජීවත් වෙනවා. එයාට ඉන්ද්‍රිය සංවරය ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරයත් එක්ක එයා භෝජනයේ පමණ දැනගෙන පාවිච්චි කරනවා. මෙතන භෝජනයේ පමණ දැන ගැනීම කියන එක හැම අතින්ම වැදගත් වෙනවා. ආහාරය පමණක් නෙවෙයි මෙතන කියන්නේ. අපි පරිභෝග කරන දේවල් තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා නම් පිණ්ඩපාත, චීවර, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. මේවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පාවිච්චි කරන්න කියලා කියන්නේ පමණ දැනගෙන. පමණ ඉක්මවා පාවිච්චිය තුල පින්වත්නි අපි මුලාවටපත් වෙනවා. දැන් ඔබ ආහාර ගන්නකොට ස්මෘත්තාව හැදෙනකන් ආහාර ගත්තහම මොකද වෙන්නේ? ඔබට වැඩ කරන්න බැරි වෙනවා. පාඩම් කරන දරුවෙකුට පාඩම් කරගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ඔබ රැකියාවක් කරනවා නම් ඒ රැකියාව කරන ස්ථානය තුල ඔබට ගත කරන්න බැරි වෙනවා. ඔබ භාවනා කරන කෙනෙක් නම් ඔබට කම්මැලිකම නිදිමත ඇති වෙනවා. මේ ආහාරයේ පමණ දැනගන්න කියලා කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ. ඒක කාරණාවක් විතරයි. බලන්න ඔබ දැන් ඇඳුම් පැළඳුම් ගැන ගත්තොත් ඔබ කඩේකට ගිහිල්ලා මිලදී ගන්නකොට ඇඳුම් මිලදී ගන්නකොට ප්‍රමාණය දැනගන්න නැතු වුණොත් මොකද වෙන්නේ? ඒ සියල්ලම ඔබට ආස හිතෙනවා. මේකත් හොඳයි, අරකත් හොඳයි, මේක මීට වඩා හොඳයි කියලා. ඒකයි ওই ඇඳුම් කඩවල් වල බොහෝ දෙනෙක් පිරෙන්නේ. ඇයි? තමන්ට අවශ්‍ය දේ මොකද්ද කියලා හඳුනා ගන්න බැරිකම නිසා එකින් එකට තෝරමින් ඒවා කෙරෙහි බැඳිලා කටයුතු කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපි මේ සිව්පසය පරිහරණය කරන්න ඕන. දැන් භික්ෂුන් වහන්සේලා නම් සිව්පසය ගිහි ඔබ නම් ඒත් ඔබටත් ඒ ආකාරයෙන්මයි වළංගු වෙන්නේ. භික්ෂුන් වහන්සේලාට පිණ්ඩපාතය වගේම ඔබට ආහාර. භික්ෂුන් වහන්සේලාට චීවර වගේම ඔබට ඇඳුම් පැළඳුම්. සේනාසන ගිලාන ප්‍රත්‍ය වගේ ඔබ වාසස්ථාන ඒ වගේම ඔබට ඒ ගිලන් වුණාට පස්සේ අවශ්‍ය කරන දේවල්. මේවා පමණ දැනගෙන පරිහරණය කරන්න ඕන. දැන් බෙහෙත් උනත් පමණ නොදැනගෙන පමණ ඉක්මවා පරිහරණය කළොත් එහෙම ඒවා සමහරක් වෙලාවට අපත්‍ය වෙන්න පුළුවන්. ඖෂධ නම් පත්‍ය වෙන්න ඕනේ. එය ගෝචර වෙන්න ඕනේ. හැබැයි අපත්‍ය වෙනවා එය පමණ නොදැනගෙන කටයුතු කළොත්. දැන් ඔය ඇතැම් ඖෂධ තියෙනවා ඒවා පාවිච්චි කරන්න පුළුවන් ඖෂධයක් විදියට සීමිත ප්‍රමාණයක්. එය පමණ ඉක්මවා ගියාට පස්සේ එය මත්ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඒ නිසා
පමණ ඉක්මවා පාවිච්චි කිරීම තුළ අපේ විනාශය තමයි සිද්ධ වෙන්නේ. මේ අසුභය වඩන කෙනා, ලෝකය සුබ නෑ කියලා දකින කෙනා, ඉන්ද්‍රිය සංවර කරගත්ත කෙනා පින්වත්නි මේ භෝජනයේ පමණ දැනගෙන තමයි පරිහරණය කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ නිවන් මාර්ගයේ යන කෙනෙකුටත් භෝජනයේ ප්‍රමාණය දැන ගැනීම ඊටාම වැදගත්. එහෙම නොවුනොත් වීරිය වඩන්න පුළුවන්කමක් නැහැ. වීරිය වඩන්න නම් භෝජනයේ පමණ දැනගෙන පරිහරණය කරන්න ඕන. ඒ කෙනා පින්වත්නි ශ්‍රද්ධාව ආරද්ධ විරිය ඇතිව ජීවත් වෙන්නේ. එයා තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දියුණු කරගන්නවා. ආරද්ධ විරිය කියලා කියන්නේ මේ නිවන් මාර්ගයේ ගමන් කරන්න ආරද්ධ විරිය ඕන කරනවා. ආරම්භන ලද වීරියක් ඕන කරනවා. ඒ ආරම්භන ලද වීරිය ඇති කරගන්න එයාට පුළුවන්කම ලැබෙනවා. එයාව පින්වත්නි ශක්තිමත් ගලක් වාතයකට එහාට මෙහාට තල්ලු කරන්න බැරුව වගේ, කඩා බිඳලා දාන්න බැරුව වගේ එයාව වෙනස් කරන්න කාටවත් බෑ. අර ගස, දුබල ගස වාතයට කඩා බිඳලා දාන්න පුළුවන් වුණත් ඒ දුබලකම නිසා. හැබැයි මෙයා ශක්තිමත්. ඒ ශක්තිමත් කෙනා හරියට ගල් පර්වතයක් වගේ. වාතෝ සේලං පබ්බතා. මේ පර්වතයේ සොලවන්න වාතයකට පුළුවන්කමක් නැතුව වගේ. ගල් පර්වතයක් වගේ. එයාට කිසිම අනතුරක් කරන්න බෑ. පින්වත්නි මාරයා මෙයාට තමයි පරාජය වෙන්නේ. මුලින් කියපු කෙනාට මාරයා පරාජය වෙන්නේ නැහැ. මාරයා ඔහුව අරගෙන යනවා. මේ දෙවැනියට කියපු කෙනා මාරයා පරාජයට පත් කරන කෙනෙක්. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නට හේතු වුණේ එක්තරා සිදුවීමක් හේතු කොටගෙන. සේතව්‍ය කියන නුවර සහෝදරවරු 3 දෙනෙක් හිටියා. මේ 3 දෙනා වෙළඳාමෙන් තමයි ජීවත් වුනේ. ගමින් ගමට වෙළඳාම් කරලා ජීවත් වුණ කෙනෙක්. මේ 3 දෙනාම වෙළඳාමට බොහෝම දක්ෂයි. ඒ නිසා බොහෝම ආර්ථික වශයෙන් දියුණුවක් ලැබපු අය. මේ වෙළඳාම දිගට කරගෙන යන අතරේ මේ අයට දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේගේ බණ අහලා මේ අතර හිටපු වැඩිමහල් පුද්ගලයා මේ ශාසනයේ පැවිදි භාවය ලබනවා. පැවිදි භාවය ලබලා මේ ධර්ම අවබෝධයත් ලබනවා. දැන් මේක ආරංචි වෙච්ච අනිත් පුද්ගලයන් දෙන්න, සහෝදරයන් දෙන්න කතිකා කරගන්නවා අපිට දැන් පාඩුවක්. අපේ ලොකු අයියා දැන් අපිත් එක්ක නැහැ. ඒ නිසා අපි මේ පාඩුව කොහොම හරි වෙනස් කරගන්න ඕන.
මේ වෙනස් කරගන්න ඕන කල්පනා කරලා යම්කිසි දෙයක් සිද්ධ කරන්න ඕන කියලා හිතනවා. එහෙම ආපු මේ සොහොයුරන් 3 දෙනා ඒ වැඩිමහල් කෙනා තමයි දැන් පැවිදි වෙලා ඉන්නේ. එයා මේ 3 දෙනා අතර වෙළඳාමට දක්ෂතාවයක් තිබුණත් ඒ පුද්ගලයා අනිත් දෙන්නට වඩා වෙනස් වුණා. ඒ වෙනස් වුණේ කුමක් නිසාද? එයාගේ ප්‍රඥාව නිසා. සිදු කොට වෙළඳාම සොහොයුරු දමින් බැඳී සංචරණයෙන් කහවනු උපයනාලදී දවසක් යනින මග දෙවුරම් වෙහෙර රැඳී ලද බණ පදයකින් කෙලෙසුන් ගියා බිඳී වැඩිමල් සොහොයුරා නම විය මහා කාල කම් සැප අතහරි ඔහු සතු සුවිසාල බාලම මලනුවන්ගේ නම වියචූල කහවත ලද නමුදු වැඩුනේ නැත සීල ලොකු අයියා පැවිදි වුණා. පැවිදි වෙලා මාර්ගඵල ලබලා රහත් භාවයට පත් වුණා. දැන් පවුලේ වෙළඳාමට පාඩුවක් සිදු වුණ නිසා චූල කාල අයියා මහා කාල මල්ලි චූල කාල ඊළඟ කෙනා මැද ඉන්න කෙනා මජ්ජිම කාල. මේ චූල කාල කල්පනා කරනවා මමත් පැවිදි වෙනවා. පැවිදි වෙලා කොහොම හරි කුමන වෙලාවක හරි අයියාගේ හිත දිනාගෙන නැවත ගිහිගෙට අරගෙන එනවා. ඒ කල්පනාවෙන් තමයි මේ චූල කාල පැවිදි වෙන්නේ. නිවන් අරමුණු කරගෙන නෙවෙයි. තමන්ට ඇති වුණ පාඩුව වළක්වා ගන්න අයියා නැතුව ඒ පාඩුව වළක්වා ගන්න බැරි නිසා අයියව සිවුරු අරවලා නිවසට අරගෙන එනවා කියන චේතනාවෙන් තමයි ඔහු පැවිදි වුණේ. ඒ නිසා ඔහුට සීලයක් වැඩුණෙත් නැහැ, සමාධියක් වැඩුණෙත් නැහැ, ප්‍රඥාවක් වර්ධනය වුණෙත් නැහැ. ඔහුගේ එකම අරමුණ තමයි මේ අයියව නැවත ගිහි ගෙදරට එකතු කරගෙන එනවා කියන එක. පින්වත්නි බලන්න, සියල්ල අතහැරලා පැවිදි වුණ මහා කාලට නොබෝ දිනකින් රහත් භාවයට පත්වෙන්න පුළුවන්කම ලැබුණා. මහා කාලත් කල්පනා කරා නම් තමන්ගේ ධනය ගැන, ඒ වගේම තමන්ගේ
ගිහි ජීවිතය ගැන එහෙම කල්පනා කළා නම් මහා කාලටත් පුළුවන්කම ලැබෙන්නේ මේ ශාසනික බ්‍රහ්මචාරී ජීවිතය තුළ ප්‍රතිලාභ නෙලා ගන්න. චූලකාලගේ එකම අරමුණ බවට පත් වුණේම තමන් සතුව තිබෙන ධනය රැක ගැනීම පිණිස අයියව එකතු කරගෙන එන එක. ඒ නිසා මේ චූලකාලට නිතර මතක් වුණේ තමන්ගේ ධනය. ඒ විතරක් නෙවෙයි. මෙයා ඉන්න ගමන් කල්පනා කරනවා පැවිදි වෙලා හිටියත් තමන්ගේ ස්වාමි දියණිවරු මේ චූල කාලට ඉන්නවා ස්වාමි දියණිවරු දෙන්නේ. මජ්ක්‍ධිම කාලට ඉන්නවා ස්වාමි දියණිවරු 4 දෙනෙක්. මහා කාල කියන මේ රහතන් වහන්සේටත් ගිහි කාලේ හිටියා ස්වාමි දියණිවරු 8 දෙනෙක්. හැබැයි ස්වාමි දියණිවරු 8 දෙනෙක්ගේ ස්වාමියෙක් වුණත් මහා කාලට පුළුවන්කම ලැබුණා සියලු වස්තුව අතහැරලා ඒවායේ අස්තිර බව තේරුම් අරගෙන රහත් භාවයට පත් වෙන්න. මේ මහා කාල රහතන් වහන්සේ රහත් භාවයට පත් වුණා කියලා මේ සහෝදරවරු කවුරුත් දන්නේ නැහැ. මේ එකටම පැවිදි වෙලා ඉන්න චූල කාල දන්නෙත් නැහැ. චූල කාල හිතාගෙන ඉන්නේ දැන් කොහොම හරි අයියව ගෙදර එක්කන් යනවා කියලා. ඉතින් ඒ නිසා මහා කාල තෙරුන් වහන්සේ තමන්ගේ ශාසනික බ්‍රහ්මචර්යාව ගත කරමින් ඉන්නවා. හැබැයි චූල කාල තමන්ගේ ගිහි ජීවිතය ගැන සිහින මවමින් ඉන්නවා. තමන්ගේ ධනය ඒ වගේම තමන්ගේ ස්වාමි දියණිවරු පර ස්වාමීන් කෙරෙහි ළඟා වෙයි කියන බයකුත් තියෙනවා. ඒ එක්ක ඉන්න නිසා බුද්ධ ශාසනයක පැවිදි වුණත් මේ චූල කාලට කිසිම සෙතක් සිද්ධ වෙන්නේ නැහැ. දම් ආලෝකයෙන් ලද සුන්දර නිවන කෙලෙසක මිදලම්ද ලඳුනගේ රූවරුණ දම් රස ලද නමුත් නොදියුණු විට නුවණ ආපසු හැරේ කාමය දුටු විට දිලෙන මේ චූල කාලගේ සිත නිතර නිතර නැවත නැවත කාමය වෙතට ඇදෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන 500ක් භික්ෂූන් වහන්සේලා මේ සේතෙව්‍ය කියන නුවරට වැඩම කරනවා. මේ බව ගිහි කාලේ භාර්යාවරු වෙච්ච මේ දෙදෙනාගේ භාර්යාවරු දැනගන්නවා. දැනගෙන භාර්යාවරු කල්පනා කරනවා විශේෂයෙන්ම මේ චූල කාලගේ භාර්යාව කල්පනා කරනවා තමන්ගේ ස්වාමියාව කොහොම හරි නැවත කැඳවාගෙන එන්න ඕනේ කියලා. එහෙම කල්පනා කරලා ඒ භාර්යාවරු ටික එයාගේ භාර්යාවරු දෙන්නෙක් හිටියා. ඒ භාර්යාවරු දෙන්න මේ ස්ථානයට යනවා. යනකොට චූල කාලයට මේ භාර්යාවරු දැක්ක විතරයි
ඉවසුමක් නැතුව ගියා. නැවත මේ වස්තුන් කෙරෙහි නැත්තං කාමයන් කෙරෙහි සුභවාදීව දකින්න ගත්තා. එයා කොහොමත් සුභවාදීව දැක්ක කෙනෙක්. ඒ නිසා යා මුලාවට පත් වුණා, කම්මැලි වුණා, කෙලෙස් අධික වුණා. එයා අර වාතයට සොලවන්න පුළුවන් ගසක් බවට පත් වුණා. මාරයා යාව ඒ පැත්තට යොමු කළා. මේ අතර මහා කාලගේ බිරින්දෑවරු 8 දෙනත් තමන්ගේ ස්වාමියාව ගෙන එන්න ඕන කියලා කල්පනා කරලා මේ පණිවිඩයත් එක්ක ඒ ස්ථානයටම ගියා. ඒ යන අතරේ දැන් මහා කාල රහතන් වහන්සේත් මේ 500 දෙනා වහන්සේ අතර වැඩ ඉන්නවා. 8 දෙනෙක් ඉන්නවනේ. මේ 8 දෙනා කල්පනා කළා අපි වට කරලා කොහොම හරි අපේ ස්වාමියාට ගිහි ඇඳුම් අඳවලා ගෙදර එක්කන් එමුයි කියලා. එහෙම කල්පනා කරලා මේ 8 දෙනත් ඒ ස්ථානයට ගියා. ඒ 8 දෙනාම වට කරලා මේ තමන්ගේ ගිහි කල ස්වාමියා වෙච්ච මහා කාල තෙරුන් වහන්සේ අල්ලන්න උත්සාහ කරනකොට පින්වත්නි, උන්වහන්සේ ඒ ස්ථානයේ කැණි මඩල සුණු විසුණු කරගෙන ඒ අතරින් අහසට පැන නගින්නට යෙදුණා. එතනින් අතුරු දහන් වන්නට යෙදුණා. මේ බිරින්දෑවරු ලැජ්ජාවට පත් වුණා. අර චූල කාල තමන්ගේ බිරින්දෑවරු කෙරෙහි නැවත බැඳුනාට මහා කාල තෙරුන් වහන්සේ එහෙම වුණේ නැහැ. ඒ මහා කාල තෙරුන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා හිටියා. දැන් මේ 3 දෙනාම එකට වෙළඳාම් කළේ. බොහොම දක්ෂයි වෙළඳාමට. එකම සහෝදරවරු 3 දෙනෙක්. හැබැයි ඒ අයගේ ප්‍රඥාව වෙනස් වුණ තරම, ප්‍රඥාව වෙනස් වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. සමසිත පෙන්නුවත් තිදේනා වෙළඳාමේ නුවණින් වෙනස් විය සදහම් වැටහීමේ ලෞකික දිනුම් දිනුවත් ඇත පැරදීමේ ලෝතුරු ඵලය වෙයි නොවෙනස් සැනසීමේ ආවිට ලදුන් පෙර සහකාරියන් උන අමතක උනේ චූලට සසු නබර ගැන නිකෙලෙස් මහකාල සමිඳුන් ලදුන් දැන හරි අසිරිමත් කළ කීදෑ සිතනු මැන පින්වත්නි, මහා කාල තෙරුන් වහන්සේ මේ කය පිළිබඳව, මේ ලෝකය පිළිබඳව අසුභය දකිමින්, යථාර්ථය දකිමින්
තමන්ගේ ශාසනික ජීවිතය ගත කරපු කෙනෙක්. ඒ නිසාම උන්වහන්සේ රහත් භාවයට පත් වුණා. මේ සොහොයුරන් 3 දෙනාම එකට වෙළඳාම් කරලා වෙළඳාමේ දක්ෂයෝ වුණාට ලෞකික වශයෙන් ඒ දක්ෂතාවයන් පෙන්눔 කරාට ආධ්‍යාත්මික වශයෙන් දක්ෂතාවය පෙන්눔 කළේ මහා කාල තෙරුන් වහන්සේ පමණයි. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මය තුල පෙන්눔 කරන අසුභය වැඩිම තුල පමණක් කොච්චරනම් ප්‍රතිඵල තියනවද? බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යම්කිසි කෙනෙක් මේ අසුභය වඩනවා නම් ඒ අසුභය වඩන කෙනාට යම්කිසි අවිද්‍යාවක් තියෙනවා නම් ඒ අවිද්‍යාව පහව යනවා. ඒ අවිද්‍යාව පහ වෙලා යනවා. යම්කිසි කෙනෙකුට විද්‍යාවක් තියෙනවා නම් ඒ විද්‍යාව තව තව වර්ධනය වෙනවා. යා අවිද්‍යා පහීයන්ති. යා විද්‍යා උප්පජ්ජන්ති. මේ ආකාරයෙන් තමයි ධර්මය තුල අවිද්‍යාව වර්ධනය වෙන්නත් අවිද්‍යාව මැඩපවත්වන්නත් හේතු වෙන්නේ මේ ලෝකයේ දිහා බලන විදිය. අපි අසුභයි සුභයි කියලා දෙආකාරයකින් තමයි බලන්නේ. එයින් සුභ ලෙස බැලීම තුල අපිට අවිද්‍යාවයි වර්ධනය වෙන්නේ. අසුභය තුලින් ලෝකේ බලන්න පුළුවන් නම් අන්න එයාට විද්‍යාවයි පහළ වෙන්නේ. මහා කාල තෙරුන් වහන්සේට ඒ විද්‍යාවයි පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ පින්වත්නි, කම් සැපයෙහි අසුභය හැඳිනීම ඉන්ද්‍රයන් තුල වෙයි දමනය වීම. බාහිර අරමුණු වල පැටලීම සංසිදු වාලයිද දිසනසීම. තෙරුවන් පිළිබඳව ඇති වැටහීමෙන් සැදැහැ වැඩෙයි නිසි මඟ හැඳිනීමෙන් නොපසු බසින වීරිය ඇතිවීමෙන් නිවන ලැබෙයි මරුවත් නොදැනීමෙන්. නොපසුබස්නා වීරියෙන් යුක්තව කටයුතු කිරීම තුළ මාරයාවත් නොදැනීම නිවන කරා යොමු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔබට අද දවසේ අපි සිහිපත් කරන්නට යෙදුනේ ධම්මපදයේ 7 වෙනි 8 වෙනි ගාථා ධර්මයන්. මේ තුල ඔබේ සිත තව තව ඇති කරගන්න, ලෝකේ සුබ දේවල් නොමැති බවත් අසුභය තමයි ලෝකේ පවතින බවත් වටහාගෙන කටයුතු කරන්න ඔබට මේ දේශනාව නිවන් පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ මේ චරණ රූපවාහිනිය ඔස්සේ
ධම්මපදයේ ඇසුරෙන් සිදු කරනු ලබන ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඔබ බණ අහලා පින් සිද්ධ කරගත්තා. චරණ රූපවාහිනී කාර්ය මණ්ඩලය බණ කියන්න අවස්ථාව සලසලා පින් සිද්ධ කරගත්තා. මම බණ කියලා පින් සිද්ධ කරගත්තා. අපි සියලු දෙනා පින් සිද්ධ කරගෙන ඉන්න වෙලාවේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය පළමු කොට දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වීම තුලින් දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අප සියලු දෙනාටම ආශිර්වාදය රැකවරණ ශක්තිය සලසා දෙත්වා. දෙවියෝ නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියමු. මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝ යන්ට යෙදුන, රට නමින් ජාතිය නමින් මිය පරලෝ යන්ට යෙදුන සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතය සුවපත් කරගනීවා. සසර දුකින් අත මිදී නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියමු. අනන්ත වූ තුනුරුවන්ගේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදයත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් ඔබේ පවුලේ ඇත්තන් සැමටත් චරණ රූපවාහිනී ආයතනයේ සියලු දෙනාටමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ උතුම් ආශිර්වාදයේ තුලින් නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනයේ සැලසේවා. මෙලව සුවපත් වේවා, පරලොව සුවපත් වේවා. කෙලවර ශාන්ත නිවනින් සැනසීම ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා සාදු කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදා. අදත් අපි අපගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ ඔබේ දෙමව්පියන් සිහිපත් කරගන්න. දස මස මා කුසේ දරා බිහි කල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ. උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතු පියා සිහි කරනවා පපුවේ තියෙන
උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනේ සැනසේවා කියා